පළමු වීඩියෝ වෙන් අපි සාකච්ඡා කළා භූරූප නිර්මාණ ක්‍රියාවලිය සම්බන්ධව හැඳින්වීමක්. ඒ වගේම පළමු ගණයේ භූරූප, දෙවන ගණයේ භූරූප සහ තෙවන ගණයේ භූරූප පිළිබඳව. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තැටි භූකාර්ක කල්පිතය පිළිබඳව. තැටි භූකාර්ක කල්පිතය ඉදිරිපත් වෙන්න මූලික පසුබිම සැකසෙන්නේ 1912 දී ඇල්ෆ්‍රඩ් වෙග්නර් විසින් ඉදිරිපත් කරපු මහද්වීප ප්ලවන කල්පිතය හේතුවෙන්. මේ මහද්වීප ප්ලවන කල්පිතයෙන් ඇල්ෆ්‍රඩ් වෙග්නර් පෙන්නනවා වර්තමානයේ දක්වා මහද්වීප හා සාගරවල විකාශනය. මේ පරීක්ෂණ තවදුරටත් පුළුල් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් නූතන පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් මේ තැටි භූකාර්ක කල්පිතය කියන එක ඉදිරිපත් වෙනවා. 1929 දී පමණ ආතර් හෝම් කියන විද්‍යාඥයා ඔහුගේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදිහට ඔහු පෙන්වා දෙනවා පෘථුවියේ ප්‍රාවරණ කලාපයේ සිදුවන සංවහන ධාරා හේතුවෙන් මේ මහද්වීපික තැටි චලනය වෙනවා කියන එක. ඒ වගේම පසු කාලීනව ඇට්ලන්ටික් සාගර පතුලේ සම්පත් ගවේෂණය කරන ගවේෂණ කණ්ඩායම් ඔවුන්ගේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදිහට ඔවුන් හඳුනා ගන්නවා මේ සාගරික පතුලේ නූතන යුගයේ පාෂාණ පවතිනවා. ඒ වගේම සාගරික වැටි පිළිබඳව ඔවුන් පරීක්ෂණ කරනවා. ඒ වගේම මේ මධ්‍ය සාගරික වැටිය දෙපස තැටි දෙපසට තවදුරටත් චලනය වීම සිදු වන බව ඔවුන් සොයා ගන්නවා. මේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ තැටි භූකාර්ක කල්පිතය ඉදිරිපත් වෙන්නේ. මීට අමතරව තවත් බොහෝ පරීක්ෂණ මේ තැටි භූකාර්ක කල්පිතය ඉදිරිපත් වීමට හේතු වෙනවා. තැටි භූකාර්ක කල්පිතය කියන්නේ මොකක්ද? මේ ප්‍රථම සරල අදහසක්. පෘථුවිය ලොකු කුඩා තැටි රාශියකින් සමන්විත වන බව හා එම තැටි පෘථුවි පරිභ්‍රමණය හා පෘථුවියෙහි සංවහන රටා හේතුවෙන් කොන්රඩ් අසන්තතිය මත තල්ලු වෙනවා කියන අදහස තමයි මේ තැටි භූකාර්ක කල්පිතයෙන් ඉදිරිපත් වෙන අදහස වෙන්නේ. මේ කොන්රඩ් අසන්තතිය කියලා කියන්නේ අපි මුල් පාඩම් වලදී කතා කරපු සියල් සහ සිමෙක් ස්තර අතර තියෙන අසන්තතිය. සිමෙක් ස්තරයට ඉහළින් තියෙන අසන්තතිය තමයි කොන්රඩ් අසන්තතිය කියන්නේ. භූතැටි. මේ තැටි භූකාර්ක කල්පිතයේදී පෘථුවියේ තැටි ප්‍රධාන භූතැටි සහ අප්‍රධාන භූතැටි කියලා කොටස් දෙකකට වර්ග කරලා පෙන්නනවා. මෙහිදී විශාල පරිමාණයේ භූතැටි ප්‍රධාන භූතැටි විදිහට එවැනි භූතැටි 7ක් පවතින බවත් පෙන්වා දෙනවා. ඒ වගේම අප්‍රධාන භූතැටි රාශියක් පවතිනවා කියලා පෙන්වනවා. අපි බලමු මොනවද මේ ප්‍රධාන භූතැටි 7 කියලා. ප්‍රධාන භූතැටි 7 වන්නේ යුරේෂියානු තැටිය, උතුරු ඇමරිකානු තැටිය, දකුණු ඇමරිකානු තැටිය, ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය, අප්‍රිකානු තැටිය, ඇන්ටාර්ක්ටික් තැටිය සහ පැසිෆික් තැටිය. අප්‍රධාන තැටි ගත්තාම අප්‍රධාන තැටි රාශියක් තියෙනවා. අපි මුලින්ම ප්‍රධාන තැටි 7 හඳුනාගමු. පළවෙනි සිතියම් කොටසේ මෙතන හයිලයිට් කරලා තියෙනවා පැසිෆික් තැටිය. මේක සාගරික තැටියක්. පෘථිවිය අපිට හඳුනා ගන්න පුළුවන් විශාලතම තැටියක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම දෙවෙනියට පෙන්නලා තින්නේ උතුරු ඇමරිකානු තැටිය. තුන්වෙනියට යුරේෂියානු තැටිය. ඒ වගේම හතරවෙනියට අප්‍රිකානු තැටිය පෙන්නලා තියෙනවා. පස්වෙනියට දකුණු ඇමරිකානු භූතැටිය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම හයවෙනියට ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය දක්වලා තියෙනවා. හත්වෙනියට ඇන්ටාර්ක්ටික් තැටිය අපිට හඳුනා ගන්න පුළුවන්. මෙතන පෙන්වලා තියෙන්නේ මේ ප්‍රධාන තැටි 7ම එකම සිතියමක අපි දක්වලා. මේ සිතියමෙන් අපිට දකින්න පුළුවන් වෙන්නේ මේ ප්‍රධාන තැටි සහ අප්‍රධාන තැටි කියන තැටි වර්ග දෙකම එකම සිතියමක් තුළ මේකේ ලකුණු කරලා තියෙනවා. මේකේ අප්‍රධාන තැටි අපි හඳුනාගමු කහ පාටින්. බලන්න නැස්කා තැටිය, පිලිපීන තැටිය, ඉරාන තැටිය, බුරුම තැටිය, ජෝන් ඩී ෆුකා තැටිය, කැරිබියන් තැටිය, අරාබියානු තැටිය, ස්කෝෂියානු තැටිය, ඒ වගේම තමයි ෆූජි තැටිය, බිස්මාර්ක් තැටිය. මේ වගේ ගොඩක් තැටි අපිට අප්‍රධාන තැටි මේ සිතියමේ හඳුනා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ සිතියම මෙතෙන්දී මේ වීඩියෝ එක නවත්තලා
සිතියමක මේ තැටි සෙල් ලකුණු කරගන්න පුළුවන්. ඒක ඉදිරියේදී ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. තැටි චලනය වෙන්න හේතු පිළිබඳ අපි සාකච්ඡා කරනකොට ආතර් හෝම්ස් කියන විද්‍යාඥයා ප්‍රධාන සාධකයක් ඉදිරිපත් කරනවා. ඔහු පෙන්වනවා මේ පෘථුවියේ අභ්‍යන්තරයේ ප්‍රාවරණ කලාපයේ හටගනු ලබන සංවහන ධාරා ක්‍රියාකාරීත්වය මේ භූ තැටි චලනය වීමට ප්‍රධාන වශයෙන්ම හේතු වෙනවා කියලා. ඒ වගේම මේ රූප සටහනේ පළවෙනි රූප සටහනේ පෙන්නනවා ඔබට පේනවා ඇති සංවහන ධාරා තමයි මේ ඊතල වලින් පෙන්වන්නේ. මේ සංවහන ධාරා ඉහළ නගින කලාපයක් සහ පහළට නැවත බසන කලාපයක් හඳුනගන්න පුළුවන්. ඒක දෙවෙනි ඡායාරූපෙත් පෙන්නනවා. මේ ඡායාරූපේ වක්‍රාකාර රවුම් විදිහට රවුම් හැඩයෙන් පෙන්වන්නේ චක්‍ර විදිහට පෙන්වන්නේ මේ සංවහන ධාරාවල ක්‍රියාකාරීත්වය. මේ සංවහන ධාරා ආශ්‍රිතව තැටි ක්‍රියාකාරීත්වය හඳුනගන්න පුළුවන්. මේ සංවහන ධාරා ඉහළ නගින කලාපයේ අපසාරිකව චලනය වන තැටි. ඒ කියන්නේ දෙපසට චලනය වන තැටිත් සංවහන ධාරා පහළට කිඳා බසින කලාපය. එහෙම නැත්නම් පහළට බහින කලාපය, කිඳා බසින කලාපය ආශ්‍රිතව තැටි අபிසාරී චලන පෙන්වනවා කියලා. ඒ කියන්නේ එකිනෙකට මුහුණලා ගමන් කරන තැටි හඳුන ගන්න පුළුවන්. මේ අපි කතා කරපු භූ තැටි මායිම් තුනක් හඳුන ගන්න පුළුවන්. අපි අபிසරණ තැටි මායිම්, අපසරණ තැටි මායිම් සහ තීර්යක් තැටි මායිම් කියලා මේ තැටි මායිම් වර්ග තුන හඳුනා ගන්නවා. අபிසරණ තැටි මායිම්. මේ අபிසරණ තැටි මායිමක් කියන්නේ පෘථුවියේ තිබෙන භූ තැටි දෙකක් එකිනෙකට ප්‍රතිමුඛව ගමන් කිරීමේදී නිර්මාණය වෙන්නේ අபிසරණ තැටි මායිම්. එහෙම නැත්නම් මේ පෘථුවියේ තියෙන භූ තැටි දෙක එකිනෙකට මුහුණලා ගමන් කිරීම නිසා මේ අபிසරණ තැටි මායිමක් නිර්මාණය වෙනවා. මේ තැටි මායිම් අපි හඳුන්වන විනාශකාරී තැටි මායිම් කියලා. මොකද මේ තැටි දෙකක් එකිනෙකට මුහුණලා ගමන් කිරීමෙන් මේදී එක් තැටියක් බොහෝට ගිලා බැසීමකට ලක් වෙනවා. එහෙම නැත්නම් මේ තැටි මුහුණලා ගමන් කිරීමේදී ඝනත්වයෙන් අඩු තැටිය ඉහළ නැගීමකුත් ඝනත්වයෙන් වැඩි තැටිය විනාශ වීමක්, භූගත වීමක්, කිඳා බැසීමකට ලක් වෙනවා. මේ නිසා අපි මේවට කියනවා විනාශකාරී තැටි මායිම් කියලා. ඒ වගේම මේ වගේ කලාපවල විපරීතකරණ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නැමි කඳු ඇතිවීම සහ භූමිකම්පා සහ ගිනි කඳු නිර්මාණය වීමත් මේ වගේ තැටි මායිම් වල ඇතිවන ලක්ෂණ වෙනවා. ඒක තමයි මේ අபிසරණය වන තැටි මායිම් ආකාර කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි මහද්වීපික තැටියක් සහ මහද්වීපික තැටියක් අபிසරණය වීම. ඒ වගේම සාගරික තැටියක් සහ සාගරික තැටියක් අபிසරණය වීම. ඊළඟ වර්ගය තමයි මහද්වීපික තැටියක් සහ සාගරික තැටියක් අபிසරණය වීම. මෙවැනි අபிසරණ තැටි මායිම් කිහිපයක් අපිට හඳුන්වා ගන්න පුළුවන්. උදාහරණ වශයෙන් අපි බලමු. උතුරු ඇමරිකානු මහද්වීපික තැටිය සහ පැසිෆික් සාගරික තැටිය එකිනෙකට මුහුණලා ගමන් කරන අවස්ථාවේදී නිර්මාණය වෙන්නේ අபிසරණ තැටි මායිම්. ඒ වගේම ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය සහ පැසිෆික් තැටිය මුහුණලා ගමන් කිරීමේදී නිර්මාණය වෙනවා අபிසරණ තැටි මායිම්. ඒ වගේම ඇන්ටාර්ක්ටික් තැටිය සහ දකුණු ඇමරිකානු තැටිය එකිනෙකට මුහුණලා ගමන් කිරීම නිසා එතන නිර්මාණය වෙනවා මේ අபிසරණ තැටි මායිම. ඒක තමයි යුරේසියානු තැටියයි ඉන්දු ඕස්ට්‍රේලියානු තැටියයි එකිනෙකට මුහුණලා ගමන් කරනවා. මේ නිසා මෙතන නිර්මාණය වෙන්නේ අபிසරණ තැටි මායිම. අපසරණ තැටි මායිම. අපසරණ තැටි මායිමක් කියන්නේ තැටි දෙකක් එකිනෙකට පිටුපාල දෙපසට චලනය වීම නිසා තමයි මේ අපසරණ තැටි මායිම් නිර්මාණය වන්නේ. මේ අපසරණ තැටි මායිම් වලට අපි කියනවා නිර්මාණාත්මක තැටි මායිම් කියලා. ඒ කියන්නේ පෘථිවි පෘෂ්ඨය නැවත නැවත නිර්මාණය කිරීම මේ තැටි මායිම් වලදී සිදු වෙනවා. අපි උදාහරණයකට ගමු. මේකට හොඳම උදාහරණයක් තමයි ඇට්ලන්ටික් සාගරික වැටිය. අපි මේක උදාහරණයකට ගමු. මේ ඇට්ලන්ටික් සාගරික වැටියේ අප්‍රිකානු තැටිය සහ දකුණු ඇමරිකානු තැටිය දෙපසට චලනය වෙනවා. මේ අවස්ථාවේදී මේ මහද්වීපික තැටි දෙක අතර ඇති වෙනවා හිටසක්. මේ හිටසට මැග්මා භූ අභ්‍යන්තරයෙන් පැමිණෙන මැග්මා එන්න තැම්පත් වෙලා
අලුතෙන් මේ සාගරික පතුල නිර්මාණය වෙනවා. මේ අවස්ථාවේදී අපිට දකින්න පුළුවන් වෙන්නේ සාගරික පතුල නිර්මාණය වීම. ඒ නිසා අපි මේ වගේ අවස්ථාවලදී අපි කියනවා මේක නිර්මාණාත්මක තැටි මායිමක්. අපි බලමු අපසරණ තැටි මායිමට උදාහරණ මොකක්ද කියලා. දකුණු ඇමරිකානු තැටිය සහ අප්‍රිකානු තැටිය අතර මධ්‍ය ඇට්ලන්ටික් සාගරික වැටිය මෙවැනි අපසරණ තැටි මායිමක්. ඒ වගේම තමයි පැසිෆික් සාගරය සහ ඇන්ටාර්ක්ටික තැටිය මේ අතර තියෙන්නේ අපසරණ තැටි මායිමක්. ඉන්දු ඕස්ට්‍රේලියානු තැටියයි ඇන්ටාර්ක්ටිකා තැටියයි අතර පවතින්නේ මෙවැනිම අපසරණ තැටි මායිමක්. අපි ඊළඟට කතා කරන්නේ තීරයක් තැටි මායිම පිළිබඳව. මේ තීරයක් තැටි මායිමක සිදුවන්නේ එක් තැටියක් අනෙක් තැටියට සාපේක්ෂව ගමන් කිරීම. මෙවැනි තීරයක් තැටි මායිමක සිදුවන මේ එක් තැටියක් අනෙක් තැටියකට සාපේක්ෂව ගමන් කිරීම අපි කියනවා තීරයක් තැටි චලනයක් කියලා. මේ තීරයක් තැටි චලනයකදී භූමිකම්පා සහ විභේද ඇතිවීම සිදු වෙන්න පුළුවන්. නමුත් මෙවැනි අවස්ථාවකදී අලුතින් ශිලාගෝලය නිර්මාණය වීමක් හෝ තිබෙන ශිලාගෝලය විනාශ වී යාම සිදු වෙන්නේ නැහැ. මේ හින්දා අපි මෙවැනි තීරයක් තැටි මායිමකට අපි කියනවා සංරක්ෂණය වන තැටි මායිමක් කියලා. මේකට හොඳම උදාහරණයක් තමයි උතුරු ඇමරිකානු භූ තැටියේ නිර්මාණය වෙලා තියෙන සැන් ඇන්ඩ්‍රියාස් විභේදය. මේ සැන් ඇන්ඩ්‍රියාස් විභේදය නිර්මාණය වෙන්නේ උතුරු ඇමරිකානු භූ තැටිය සහ පැසිෆික් තැටිය මේ තීරයක් තැටි මායිමක් ඔස්සේ චලනය වීම හේතුවෙන්. අපි ඊළඟට අවධානය යොමු කළ යුතු කරුණක් තමයි භූතැටි චලනයන් වල ප්‍රතිඵල මොනවද කියන එක. නැමිකඳු නිර්මාණය වීම, සාගරික දූපත් නිර්මාණය වීම, ආගාධ නිර්මාණය වීම, නව සාගරික බිම් නිර්මාණය වීම මේ අතර සුවිශේෂී වෙනවා. ඒ වගේම තමයි මේ භූතැටි චලනයන් වල ප්‍රතිඵල විදිහට ආපදාද සිදු වෙනවා. භූමිකම්පා, ගිනිකඳු විදාරණය සහ සුනාමි ඇතිවීම මේ ආපදා විදිහට හඳුනා ගන්න පුළුවන්. අපි භූතැටි චලනයන් වල ප්‍රතිඵල එකින් එක කෙටියෙන් හඳුනගමු. නැමිකඳු නිර්මාණය වීම. මේ නැමිකඳු නිර්මාණය වීම ගතහම ක්‍රම කිහිපයකට සිදුවන හඳුනා ගන්න පුළුවන්. ඒක තමයි මහද්වීපික තැටි දෙකක් මුහුණලා ගමන් කිරීම නිසා මේ මහද්වීපික තැටි දෙක අතර ඇති අවසාදිත දැඩි පීඩනය හමුවේ රැලි ගැසී නැමිකඳු බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේකට හොඳ උදාහරණයක් තමයි හිමාලයානු නැමිකඳු පද්ධතිය. ඒ වගේම තමයි ගිලා බසින තලයන්හි ඇතිවන අධික උෂ්ණත්වය සහ නිපදවන අධික මැග්මා ප්‍රමාණය නිසා මහද්වීප මායිම් ඉහළට එසෙවි නැමිකඳු වැටි නිර්මාණය වීම හඳුනා ගන්න පුළුවන්. මේකට හොඳ උදාහරණයක් තමයි දකුණු ඇමරිකාවේ the Andes කඳු වැටිය. Andes නැමිකඳු පද්ධතිය මේකට හොඳ උදාහරණයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. මේ නැමිකඳු නිර්මාණය වීම වැඩි වශයෙන්ම අපිට හඳුනා ගන්න පුළුවන් වන්නේ මේ අභිසරණ තැටි මායිම් ආශ්‍රිතව. ඒ වගේම තැටි චලනයන්හි තවත් ප්‍රතිඵලයක් තමයි සාගරික දූපත් සහ ආගාධ නිර්මාණය වීම. සාගරික දූපතක් නිර්මාණය වන්නේ තැටි දෙකක් එකිනෙකට අභිසරණය වීමේදී එක් තැටියක් මහද්වීප තැටියක් සහ අනෙක් තැටිය සාගරික තැටියක් වන විට ඝනත්වයෙන් වැඩි සාගරික තැටිය මහද්වීප තැටියට යටට ගිලා බැසීම සිදුවනවා. මේ අවස්ථාවේදී සිදුවන්නේ මේ ගිලා බසින ලද සාගරික තැටිය අධික උෂ්ණත්වය හමුවේ මැග්මා බවට පත් වෙලා නැවත මතුපිටට පැමිණීම නිසා මේ සාගරික දූපත් නිර්මාණය වීම සිදු වෙනවා. අපි බලමු රූප සරණක් ඇසුරින් එක කොහොමද අපි හඳුනාගන්නේ කියලා. නිල් පාටින් අඳිනවා මහද්වීපික තැටිය. ගලකමින් අඩු සාගරික තැටිය ගිලා බැසීමට ලක් වෙනවා. මේ ගිලා බසිනු ලබන සාගරික තැටිය අභ්‍යන්තරයේදී අධික උෂ්ණත්වය මේ අවස්ථාවේදී ඇති වෙන අධික පීඩනය හා අධික උෂ්ණත්වය හමුවේ මේ සාගරික තැටිය උණු වෙලා මැග්මා බවට පත් වෙලා නැවත ඉහළට පැමිණලා මේ සාගරික දූපත් නිර්මාණය වෙනවා. ඒ වගේම මේ වගේ අවස්ථාවකදී
සාගරික ආකාරය නිර්මාණය වෙන්න පුළුවන්. මේ ඇති වෙන දූපත් වලට උදාහරණ විදියට මේ ජපන් දූපත් සහ ඉන්දුනීසියානු දූපත් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ අවස්ථාවකදී සාගර ආඝාත නිර්මාණය වෙන්න පුළුවන්. මහද්වීපික තැටිය සහ සාගර තැටිය එකිනෙකට ගැටෙන අවස්ථාවේදී මේ සාගර තැටිය ඝනත්වයෙන් වැඩිකම නිසා එය ගිලා බසිනවා. මේ ගිලා බසින අවස්ථාවේදී මෙවැනි ස්ථානයක නිර්මාණය වෙන්න පුළුවන් සාගරික ආඝාතය. මරියානා ආඝාතය සහ ජාවා ආඝාතය මීට උදාහරණ විදියට හඳුනා ගන්න පුළුවන්. නව සාගරික බිම් නිර්මාණය වීමද මේ තැටි චලනයන් වල ප්‍රතිඵලයක් විදියට හඳුනා ගන්න පුළුවන්. අපසරණ තැටි මායිම් වලදී අපිට මේ නව සාගරික බිම් නිර්මාණය වීම හඳුනා ගන්න පුළුවන්. තැටි දෙකක් ප්‍රතිවිරුද්ධ දිශාවන්ට ගමන් කිරීම නිසා චලනය වීම නිසා අපිට මේ නව සාගරික බිම් නිර්මාණය වීම හඳුනා ගන්න පුළුවන්. මේට උදාහරණයක් විදිහට ඇට්ලන්ටික් සාගරයේ මධ්‍ය ඇට්ලන්ටික් සාගරික වැටිය පෙන්වන්න පුළුවන්. ඒ වගේම නිරිතදික ඉන්දියන් සාගරයේ නිර්මාණය වෙලා තියෙන මේ සාගරික වැටිය මේකට උදාහරණයක් විදිහට දක්වන්න පුළුවන්. තැටි භූතැටි දෙකක් දෙපසට චලනය වීමේදී ඒ ඇතිවෙන හිඩස පිරවීම සඳහා ලාවා එහෙම නැත්නම් මැග්මා පැමිණ තැන්පත් වෙලා නව සාගරික වැටියක් එහෙම නැත්නම් නව සාගරික පතුලක් නිර්මාණය කරන ලබනවා. මේවට අපි කියනවා මධ්‍ය සාගරික වැටි කියලා. ඒ කියන්නේ තැටි චලනවල ප්‍රතිඵලයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්.